समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स इदाहं भिक्खवे एकच्चं पुंगलं पदुट्टचित्तं एवं चेतसा चेतो परिच पजानामि इमं हि छायं समये पुंगलो कालं करेय यताहतं निक्खितो एवं निरये थं किंस हेतु चित्तं हिंस भिक्खवे पदुट्ठं चेतोपदोष हेतु कोपन भिक्खवे एवमिदे कच्चे सत्ता खायंस भेदा परं मरणा अपायं दुर्गतिं विनिपातं निरयं उपपद्यन्ति श्रद्धावंत पिन्नुतुनि पिन्වත් සියලු දෙනාම තමන් මේ දුර්ලභ වූ ධර්මලාභය ලැබීමටත් මේ දේශනාව ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. ලොව පුරා ඉන්න සුවිශාල පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කළ හැකි වන පරිදි මුළු මහත් ලෝකේටම මේ උතුම් ධර්ම දානය සිදු කරලීමේ අද දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ මහනුවර නත්තරම් පුත පදිංචි පින්වත් ජී.ඩබ්ලිව් ආර්යසේන මහත්මාණන් එම මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින්
මේ හැම දිනාම ලෝකෙට දිය හැකි උතුම් අග්‍ර දීමනාවයි පින්වත්නි ධර්ම දානයක් විදිහට මේ දෙන්නේ. ලෝකයේ පින්වත්නි යමෙක් නැවත නූපදින්නා වූ පරිද්දෙන් දුක් නැති කරලා සුවපත් වෙනවා නම් ඒ සුවය ලබන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින්මයි. ඒ උතුම් ධර්මලාභය ලෝකයට දෙනකොට යමෙක් ඒ දුකෙන් මිදෙන මාවතට පිවිසෙනවා නම් ඔබ ඒ ඇත්තන්ට කළ අනුග්‍රහය සුළුපටු නැණි පින්වත්නි. ඒ නිසා හැමෝම බොහොම සතුටින් මේ ධර්ම දාණය සිදු කරගමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්තෝ ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොබ කොතනක හෝ සිට මේ දේශනාව අහන සියලු සදහැවතුනටත් සුවසේම ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින්වතුනි දේශනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරීම වැදගත් සූත්‍ර දේශනාවක්. ඊටාම කෙටි කාරණයක් මේ දේශනාවට මාතෘකා කළේ. මේ දේශනා පාඨය සඳහන් වෙන්නේ පින්නතුනේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ පින්නතුනේ පොත් 15කින් සකස් වෙලා තියෙන්නේ. ධම්මපද, උදාන, සුත්ත නිපාත, තේරගාථා, තේරිගාථා, පේතවත්තු, විමානවත්තු ආදී විදිහට. ඒ පොත් 15න් එකක් තමයි පින්නතුනේ ඉතිවුත්තක පාළි කියලා කියන්නේ. ඉතිවුත්තක පාළි. ඒ ඉතිවුත්තක පාළියේ සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම පදුට්ඨ පුග්ගල සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? පදුට්ඨ පුග්ගල සූත්‍රය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හරිම වැදගත් අවවාදයක් දේශනාවක් මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, ඉදාහං භික්කවේ ඒකච්ඡං පුග්ගලං පදුට්ඨ චිත්තං එවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. මහණෙනි, එක මිනිසෙක්, එක පුද්ගලයෙක් ඉන්නවා පදුට්ඨ චිත්තං, දූෂිත වූ සිතින් යුක්ත. මහණෙනි, පුද්ගලයෙක් ඉන්නවා දූෂිත සිතින් යුක්ත. ඒ දූෂිත සිත් ඇත්තාගේ සිත චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. මහණෙනි, මම ඒ ඇත්තගේ සිත මගේ සිතින් පිරිසිඳ දකිනවා කියනවා. පැහැදිලි නේද පින්වත්නි? පුද්ගලයෙක් ඉන්නවා සිත දූෂිතයි. ඒ දූෂිත සිත් ඇත්තාගේ ඒ සිතේ දූෂිත බව තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සිතින් පිරිසිඳ දකිනවා. පින්වත්නි, මේ දේශනා පාඨයේ ගැඹුර තේරෙනවා නම් පින්වත්නි අපිට සකස් වෙන්න මේකම ඇති. පින්වත්නි, හිතන්න බලන්න, දැන් ඔයත් අහලා තියෙනව නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම පිහිටන වෙන කිසිවෙකුටත් සාධාරණ නැති ඥාන තියෙනවා. දැන් බුද්ධ කියන වචනේ පින්නතුනේ තුන්තරා බෝධියටම යොදනවනේ. රහතන් වහන්සේටත් බුද්ධ කියනවා. හැබැයි ඒ අරහන්ත බුද්ධ. පැහැදිලි නේද? බුද්ධ කියන තනි වචනේ දුවොත් එතන තියෙන්නේ පින්නතුනේ පරතෝഘോഷ සහිතව හෝ රහිතව හෝ ධර්මය අවබෝධ කරගන්නවා. මෙතන විශේෂයෙන් පරෝපදේශ සහිතව. ඒ කියන්නේ රහතන් වහන්සේ අනුන්ගේ මඟ පෙන්වීමක් උපදේශයක් ඔස්සේනේ පින්නතුනේ දුකෙන් මිද කෙලෙස් දුරු කරන්නේ.
ඒ නිසා රහතන් වහන්සේ විශේෂෙහි බුද්ධ කියන වචනේ යොදන්න පුළුවන්. බුද්ධ කියන වචනය ඒකට තව අකුරු දෙකක් එකතු කරලා ඒ තමයි සං කියන වචනය. සම්බුද්ධ කියන එක යොදන්න පුළුවන් පසේ බුදුරජාණන් වහන්සේට. හැබැයි රහතන් වහන්සේට සම්බුද්ධ කියන්න බෑ. තේරුණා නේද? රහතන් වහන්සේ විශේෂයි කියන්න පුළුවන් බුද්ධ කියන එක විතරයි. අරහන්ත බුද්ධ. අරහන්ත සම්බුද්ධ කියන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරද්දි කියන්න පුළුවන් පච්චේක සම්බුද්ධ. ඔන්න සම් කියන කොටස ආවා. ඇයි රහතන් වහන්සේට සම්බුද්ධ කියන්න බැරි? ඒකට හේතුව තමයි රහතන් වහන්සේ අනුන්ගේ උපදේශයෙන් තොරව ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට පච්චේක සම්බුද්ධ කිව්වම උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඥාණයෙන් ධර්මය අවබෝධ කරනවා. හැබැයි ලෝකෙට දේශනා කරන්න බෑ. ලෝකෙට දේශනා කරන්න බෑ. ඊළඟට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හඳුන්වද්දී සම්බුද්ධ කියන එකට සම්මා කියන එකත් එකතු වෙනවා. සම්මා සම්බුද්ධ. උන්වහන්සේ ධර්මයේ පරෝපදේශ රහිතවම අවබෝධ කරනවා. සියල්ල අවබෝධ කරනවා. ඒ වගේම තමයි අනුන්ට දේශනා කරනවා. ඒ නිසා සම්මා සම්බුද්ධයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම සාධාරණ වෙච්ච මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට සාධාරණ නොවන පිහිටන්නේ නැති ඥාන තියෙනවා 6ක්. පැහැදිලි නේද? ඒ 6 කියන එකට තමයි ෂට් කියලා කියන්නේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම සාධාරණ නිසා වෙන කෙනෙකුට මේ ඥාන අසාධාරණ නිසා ඒවට කියනවා අසාධාරණ ඥාන කියලා. පැහැදිලිද? එහෙම ඥාන 6ක් නිසා ෂඩ් අසාධාරණ ඥාන කියලා කියනවා. දැන් මේ ෂඩ් අසාධාරණ ඥාන වලින් එකක් තමයි පින්නතුනේ සම්මා සම්බුද්ධ සර්වඥතා ඥානය. සබ්බඤ්ඤුත ඥානය කියන්නේ. සබ්බඤ්ඤුත කියන්නේ මොකද පින්නත්නි? සබ්බං කියන්නේ සියල්ල. ඤුත කියන්නේ දන්නා. සියල්ල දන්නා ඥානය. බුදුරජාණන් වහන්සේට ඥාන කීයක් තියෙනවද පින්නතුනේ? බුදුරජාණන් වහන්සේට ඥාන කීයක් තියෙනවද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ඥාන කොපමණද කියලා ඇහුවොත් එහෙම දේශනාවේ තියෙනවා මෙහෙම. ඥාන කොපමණද ඤෙය්‍ය එපමණයි කියනවා. ඤෙය්‍ය කොපමණද ඥාන එපමණයි කියනවා. තේරෙනවද? ඤෙය්‍ය කොපමණද ඥාන එපමණයි. ඥාන කොපමණද ඤෙය්‍ය එපමණයි. මොකද ඤෙය්‍ය කියන්නේ? ඤෙය්‍ය කියලා කියන්නේ දැනගත යුත්ත. ඤෙය්‍ය කියන්නේ මොකද්ද? දැනගත යුත්ත. ඥාන කියන්නේ එය දැන ගැනීමට තිබෙන ඥානය. එහෙනම් ඤෙය්‍ය කොපමණද ඥාන එපමණයි. මේ ලෝකේ යම් තාක් දැනගත යුතු දේ ඇද්ද ඒ සියල්ල දැන ගැනීමට ඥාන තථාගතයන් වහන්සේට තියෙනවා. එහෙනම් මේ ලෝකේ යමක් දැනගත යුතුයි නම් ඒ දැනගත යුතු ප්‍රමාණය කොච්චරද? බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය තමයි. එතනින් එහා පැත්තේ තවත් දැනගත යුතු දේවල් ලෝකේ නැහැ පින්නත්. පැහැදිලි නේද? දැන් ඔය මහා ඥාන සම්භාරයේ සියල්ල දන්නා ඥාණයට කියනවා සබ්බඤ්ඤුත ඥානය. සර්වඥ කියන්නේත් ඒක නිසා. සම්මා සම්බුද්ධ කියන්නේත් ඒක නිසා.
ඊළඟට ඔය අසාධාරණ ඥාන වලින් තව එකක් තමයි ඔය සබ්බඤ්ඤුත ඥානය එක්කම යෙදෙන එකක් අනාවරණ ඥානය කියලා. අහලා ඇතිනේ. අනාවරණ ඥානං බුද්ධ ඥානං කියලා කියනවනේ. ඒතකොට අනාවරණ ඥානය කියන්නේ මොකද්ද? දැන් අර ඉස්සෙල්ලා කිව්වලේ සියල්ල දන්නා ඥානය සබ්බඤ්ඤුත ඥානය කියලා. ඒ සියල්ල දැන ගැනීමේදී ඒ සඳහා ඥානය ආවරණය වන වැහෙන කිසිම කාරණයක් තථාගතයන් වහන්සේට නැහැ. අනාවරණයි. ආවරණේ නැහැ. සියල්ල දන්නා ඥානය සබ්බඤ්ඤුත ඥානය ඒ සියල්ල දැන ගැනීමේදී තථාගතයන් වහන්සේට කිසිම ආවරණයක් නැහැ. ඒ කිසිම ආවරණයක් නැති එකට කියනවා අනාවරණ ඥානය කියලා. දැන් තේරෙනවද එහෙනම් දූෂිත සිත් ඇත්තෙකුගේ සිත තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ සිතෙන් පිරිසිඳ දකින්නවා කියන එක. ඒක හංගන්න බෑ පින්වත්නි. ඒ සිතේ ස්වභාවය හංගන්න බෑ. දැන් උන් අපි හොඳට හිතන්න ඕන එකක් මොකද්ද? අපේ සිතේ සිටිවිලි තථාගතයන් වහන්සේ දකින්නකොට හොඳට හිතන්නකො බලන්න අපේ හිතට එන සිටිවිලි ඔබේ හිතට එන සිටිවිලි ඔබ දන්නවනේ නේ? ඒව බොහෝම සාධනීය ඒවද නේද? තමන්ගේ හිතට එන සිටිවිල්ල තමන් දකින්නවනේ. දැන් මේ මොහොතේ ඔබේ සිතට එන සිටිවිල්ල මට පේන්නේ නැහනේ. හැබැයි ඔබට පේනවනේ. මතක තියාගන්න ඔය සිටිවිල්ල තථාගතයන් වහන්සේ දකිනවා. එතකොට මේක පින්වත්නි සැහැල්ලුවෙන් හිතන්න එපා. අපි හිතනවා මේ ලෝකේ රහසක් තියෙනවා කියලා. ඇත්තටම රහසක් කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? මොකද්ද රහසක් කියන්නේ? තව කෙනෙක් නොදන්නා ලෙස සංගවගත්තු දෙයක් නෙනේ. ඔබත් හිතාගෙන ඉන්නවා රහසක් අඩු වැඩි වශයෙන් රහස් ඇති. ඔබටත්. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත්ති ලෝකේ රහෝ නාම මේ ලෝකේ රහසක් කියලා එකක් නැහැ කියලා. ඇයි රහසක් කියලා එකක් නැත්තේ? දැන් අපි කවුරු හරි කාගේ හරි දෙයක් අරගෙන අපි කාටවත් නොපෙනෙන විදිහට පින්නතුනේ දාගන්නවා තමන්ගේ බෑග් එකකට. රහසක්ද නැද්ද? රහසක්. සැඟවිය යුත්තක්. දැන් එයා හිතන් ඉන්නවා ඒක රහසක් කවුරුත් දන්නේ නැහැ. ඇත්තයි. ඒක මිනිස්සෙක් නම් දැක්කේ නෑ තමයි. හැබැයි මේ ලෝකේ ඔය පහත් ලාමක ක්‍රියාව දැකපු සිත දියුණු කරපු දෙවිවරු කොච්චර ඇද්ද? සැහැල්ලුවෙන් හිතන්න එපා. අපි අපේ ඇහැට පේනමායි මෙන්න හැමදේම තීරණය කරන්නේ. අපි හිතන් ඉන්නවා අපේ ඇහැට පෙවුනොත් පෙනුණා නැතොත් නැහැ කියලා. අපි හිතන් ඉන්නේ ඇහැට පේන දේ තමයි හරි කියලා. පින්නතුනේ ඇඳුමක් මහන තැනකට ගිහිල්ලා පැත්තකට දාන නිකන් පුංචි රෙදිපටි කෑල්ලක් අරගෙන ඔබෙත් මගෙත් ඇස් දෙක ගැට ගැහුවොත් එහෙම පින්නතුනේ තියෙන අඩිය පේන්නේ නැති පිරිසන්නේ අපි. නේ? අපි හිතන් ඉන්න හැබැයි අපේ ඇහැට පේන එක තමයි හරියටම හරි කියලා. ඔය ඇස් දෙකට පේන එක නවත්තන්න පුළුවන් පින්නතුනේ රෙදිපටියකිමුත්. ඒ තරම් දුර්වල හැක් ඕක. ඈත තියෙද්දි පේන්නේ එකක්. ලං වෙද්දි තියෙන්නේ බලපුවම වෙන එකක්. ඇයි මේ ඇහැට හරියටම හරි පණිවිඩ දෙන්න බෑ, අරමුණ දෙන්න බෑ. එහෙම නෙමෙයිද? එහෙම නෙනේ. අපි අසවලා කියලා කී දෙනෙකුට රැවටිලා තියෙනවද? ඇයි මේ ඇහැට වරදිනවා. එතකොට හොඳට මතක තියාගන්න එහෙනම් පින්වත්නි හැම මොහොතකම සිහි කරන්න
අපි හොඳට විමසලා බලන්න ඕන පින්වත්නි මේ අපේ සිතට එන සිතිවිල්ල එහෙමත් නැත්තම් කියන දේවල් කරන දේවල් මිනිස්සෙකුට පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ හිත දියුණු කරපු දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දකින්නවා දැන් මේ ශාසනයේ සමහර යම් යම් අඩුපාඩුකම් හාමුදුරුවන් වහන්සේලා අතින් වෙනකොට ඒක මිනිස්සු දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ විනය නීති පනවලා තියෙන්නේ දෙවියන්ගේ ඉල්ලීමට. දෙවියෝ දැක ඇවිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා බුදුහාමුදුරුවනේ මෙන්න මෙහෙම ලාමක වැඩක් වුණා කියලා. එතකොට බලන්නකෝ. හැබැයි හිතන් ඉන්නේ කවුරුත් දැක්කේ? කවුරුත් දැක්කේ නැහැ කියලා. අපි හිතමු එහෙමත් කවුරුත් නැහැ කියලා. එහෙමත් කවුරුවත් නැහැ කියලා හිතමු. හැබැයි දේශනාවේ කියනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සංගවන්න පුළුවන් දෙයක් නැහැ කියලා. එතකොට දූෂිත සිත් ඇත්තාගේ දූෂිත හිත මේ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේගේ හිතෙන් විනිවිද දකින්නවන් නම් පින්වත්නි හැමදාම ඇඟ හොද බුදුහාමුදුරුවෝ ඉස්සරහට යන අපි උත්සාහ කරන්න ඕන නැද්ද හිත හොදගෙන බුදුහාමුදුරුවෝ ළඟට යන්න දවසක? බුද්ධ ශාසනයකත් අපි කරන්න දඟලන්නේ ඇඟ හොදගෙන විහාරයට යන්න නම් ඇයි බුදුවරු ලෝකෙට ඕක නිගණ්ඨ දහමෙත් කරන්න පුළුවන්. ඕක බ්‍රාහ්මණ දහමෙ මිනිසුත් කළානේ ගංගේ බැහැලා පව් හොදලා. නේ ගංගානම් ගඟේ බැහැලා ගිලිලා ගොඩට ඇවිල්ලා පව් හොදනවා කියලා කිව්වනේ. බමුණොත්. ඉතින් අපිත් කරන්නේ ඇඟ හොදමින් ඉන්න වැඩේ නේ ඇතැම් විටක. ඇඟ හොද හැබැයි හැම අර හිතේ තියෙන කුණු ගොඩත් එක්ක හැමදාම බුදුහාමුදුරුවෝ ඉස්සරහට යනවා. බුදුහාමුදුරුවෝ ඒ සිත දකින්නවා. එතකොට ලැජ්ජ වෙන්න ඕන නැද්ද? ලැජ්ජ වෙන්න ඕන පින්නත් නේ. ලැජ්ජා වෙන්න ඕන. ඔබේ ගමන් මල්ල කවුරු හරි පරීක්ෂා කරන්න ඉල්ලුවොත් එහෙම පින්නතුනේ ඔබට පෙන්විය නොහැකි සැඟවිය යුතු යමක් ඔය ගමන් මල්ලේ තිබුණොත් එහෙම ඔබ කොච්චර අපහසුතාවයකටපත් වෙනවද? පත් වෙන්නේ නැද්ද? පත් වෙනවනේ. ඇයි? සැඟවිය යුත්තක් තියාගත්තා. පෙන්වන්න බැරි දෙයක් තියාගත්තා. කවුරුත් දැනගන්න ඕන නැති දෙයක් තියාගත්තා. අනුන් නින්දා කරන පරිභව කරන ලැජ්ජා කරන දෙයක් තියාගත්තා. සිතක තියෙන ඒ බඳු දේවල් අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට පේනකොට ඊළඟ දවසේ උන්වහන්සේ ඉස්සරහට යන්න ඕන ඒ මල්ලේ තියෙන කුණු අයින් කරලා නෙමෙයිද? මම මේ කියන්නේ පන්සලට යනකොට විහාරයට යනකොට ඇඟ හොදන්න එපා කියලා නෙමෙයි. ඒකත් ලොකු දෙයක් තමයි. අනික අයත් විහාරෙ වඳින්න එපානේ. ඒකත් ලොකු දෙයක් තමයි. හැබැයි හැමදාම ඇඟ හොදලා පින්වත්නි අන්තිමේදී විනාශ වෙච්ච సంతානයකින් මැරෙනවනම් තථාගත ශ්‍රාවකයා නිරයේ ගිය සත්වයෝ නිරයේ ගිය හිත හොදපු නැති හින්දාද ඇඟ හොදපු නැති හින්දාද? සිත හොදපු නැති නිසා. പ്രേත ලෝකේ උපන්න සත්වයෝ ඉන්නවා. പ്രേත ලෝකේ උපන්න සත්වයෝ ඇඟ හොදපු නැති නිසාද හිත හොදපු නැති නිසාද? හිත හොදපු නැති නිසා. තිරිසන් ලෝකේ උපන්න සත්වයෝ කොච්චර උපදිනවද මනුස්ස ලෝකෙන් චුත වෙලා තිරිසන් අතර? මනුස්ස ලෝකේ ඉපදිලා මැරෙන සත්වයෙක් අඩුම තරමේ හිටපු මනුස්සකමටවත් ආයෙනවා නම් ඒක බොහෝම අමාරුවෙන් සිද්ධ වෙන දෙයක්. ඇයි ඒකෙන් මොකද්ද කියන්නේ? මිනිස්සු උපදිනකොට තිබිච්ච කුසල් ටිකවත් පරිස්සම් කරගෙන නෙවෙයි මැරෙනකොට හුඟක් මැරෙන්නේ. ඒකනේ කාරණේ තියෙන තැනක් නැති වෙන්නේ ඒකනේ.
මීට වඩා උත්තම ස්ථානයකට යනවා නම් ඒ කියන්නේ ඒ පුද්ගලයා පින්නතුනේ ජීවිතේ තිබිච්ච කුසල් පින දියුණු කරගෙන තව මේනුත් පල්ලෙහා තැන් වලට නම් වැටෙනවා කියන්නේ බහුතරය. ඒ කියන්නේ මිනිස්සු උපදිනකොට තිබිච්ච කුසල් ටිකවත් මැරෙනකොට පරිස්සම් කරගෙන නැහෙනි. ඉතින් එහෙම වුණාම මොකද වෙනවා කියන්නේ? යතාහතං නික්කිත්තෝ ඒවං නිරේ අරන් ආපු බරක් බිම දැම්මා වගේ නිරේ කියනවා. ඒ නිසා හොඳට අපි පින්වත්නි උත්සාහවන්ත වෙන්න ඕන මේ සිතේ තියෙන කසල, සිතේ තියෙන කුණු, සිතේ තියෙන අපවිත්‍ර දේ අයින් කරගන්න. එතකොට ඔබේ සිතේ තියෙන උදාර ගුණ බබලන්න පටන් ගන්නවා. ඔබ ළඟ ගුණ නැද්ද? කුසල් නැද්ද? ඔබ ළඟ කුසල් තියෙනවා. ධර්ම ගෞරවයකින් පින්නතුනේ ඔය බිම වාඩි වෙලා වැඳගත්තෙත් පින්නතුනේ තාම කුසල් හිතක් තියෙන හින්දානේ. නේ තාම කුසල් හිතක් තියෙන හින්දා. හැබැයි ඔය කුසලයේ බබලන්නේ නැහැ. ඔබේ సంతානෙම තියෙන කසල හින්දා. ඒ ටික අයින් කරගන්න බලන්න. ඔබේ ගෙලේ තියෙන ඔය රන් මාලය කලක් යනකොට පින්නතුනේ මොකද වෙන්නේ? බබලන්නේ. කලක් යනකොට බබලන්නේ නැහැ. මොකක් නිසාද? ඔබෙන්ම උපන්න කිලුටෙන් ඒ රන් වල තියෙන බැබලීම වැහුණා, යට වුණා. ඔබට ඒ රන් මාලයේ පෙර තිබිච්ච බැබලීම අය ගන්න බැයිද? බැරිද? පුළුවන්. මොකද කරන්න ඕන? මොකද කරන්න ඕන පින්නත්නේ? උපදමන්න ඕනේ. ඒ කියන්නේ කිලුට අයින් කරන්න ඕන. උපදමනවා කියන්නේ වෙන එකක් නෙමෙයිනේ. උපදමනවා කියන්නේ වෙන එකක් නෙමෙයි. බැඳිච්ච කුණු අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න. නේ? ඒක කරගන්න. එතකොට තමයි ඔබ ඔබේ සිතෙන් වැඩ ගන්නෙ. දැන් හිත ඔබෙන් වැඩ ගන්නවා. නේ? හිතට ඕන දිහා අපි අදන් දුවනවද නැද්ද දැන්? දැන් දුවනවා. බුදුන් වැඳ ඉන්නේ. හිත ඔබව ඇදගෙන දුවන්න හදනවා දැන් ඇති නැගිටින්න. නේ? ස්වභාවය ඒකයි. ඔබ හිත ඔබට නතු කරගෙන හිතෙන් වැඩ ගන්න දවසක් හදා ගන්න ඕන. හිතෙන් වැඩ ගන්න ඕන. නැවත ඔබට කියනවා ඔබ කුසල් තියන කෙනෙක්. ඔබ හිතන්න එපා මොහොතකටවත් ඔබ සියලු කුසල් විනාශ කරගත්තු කෙනෙක් කියලා. අපොයි නෑ, ඔබ තාම මහානීය කුසල් බලයක් තියෙන කෙනෙක්. මම ඔබට යෝජනා කරන්නේ පින්නතුනේ ඔබ ළඟ තියෙන කෙලෙස් ටික, හිතේ කසල ටික අයින් කරගන්න ඔබේ බැබලීම ඔබට පෙනේ. එතකොට දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ අපේ සිත දකිනවා නම් ඇත්තටම වරක් කෙලෙස් ගොඩක් එක්ක ගියපු අපි දෙවනි වර බුදුහාමුදුරුවෝ ළඟට ඒ කෙලෙස් ගොඩ පිටින්ම යන්න පින්නතුනේ ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන පින්නද? ඒ හැමදාම ආවේ මේ කුණු කන්දත් එක්කද නැද්ද? හැමදාම නිකෙලෙස් උත්තමයෙක් ළඟට එනවා කෙලෙස් ගොඩක් එක්ක. පන්සලකට ආවොත් ගෙදර කුණු මල් අරන් හිතන්න බලන්න. දැන් මේ බණ අහන්න මේ ධර්මශාලාවට එනවා ඔබේ ගෙදර කුණු බාල්දිය අරන්. ඒක මොන වගේ දෙයක්ද? මහ සෑයක් ළඟට යනවා ඔබ, මහ සෑ මළුවකට යනවා ගෙදර තියෙන කුණු මල් අරගෙන. ඒක මොන වගේ දෙයක්ද? හැමදාම කෙලෙස් ගොඩක් එක්ක මේ හිත අරගෙන බුදුහාමුදුරු ළඟට යන එක ඊටත් වඩා පහත් වැඩක්ද නැද්ද? ඊටත් වඩා පහත් වැඩක්. ඒ නිසා දවසක් අපිට එන්න ඕන පින්නතුනේ වැඩි කල නොගොස්ම
හෝදපු හිතකින් බුදුහාමුදුරුව ළඟට යන්න. එදාට බුදුහාමුදුරුව අපිට කතා කරන්නේ මගේ පුතා කියලා. අන්න එදාට තමයි අපි බුදුහාමුදුරුවන්ගේ ලය මඩලින්ම උපන්න පුත්‍රයෝ වෙන්නේ. ලය මඩලින්ම උපන්න පුත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නේ ඇඟ හොදපු ශ්‍රාවකයන්ට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉඳිද්දී යොදුන් ගානක් ඈත මහ වනයේ පුංචි කුටියක ඉඳලා හුදකලාව වීරිය කරලා සත්හැවිරිදි අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක් හිත හෝදලා කෙලෙස් දුරු කරගත්තම ජේතවනාරාමේ ඉඳලා බුදුහාමුදුරුවෝ සාදුකාර දීලා කිව්වා මගේ පුතා ගැලවුණා කියලා. ඒ නිසා හිත හෝදගන්න බලන්න මේ හිතේ ඇත්ත තතු තථාගතයන් වහන්සේ දකිනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි මහණෙනි මම මගේ සිතෙන් ඒ දූෂිත සිත් ඇත්තාගේ සිත පිරිසිඳ දකිනවා. පිරිසිඳ දකිනවා. කොහොමද දකින්නේ? ඉමම් හිචායන් සමයේ පුද්ගලෝ කාලං කරෙය. ඉතින් මේ දූෂිත හිතින් මේ පුද්ගලයා ඉන්න මේ වෙලාවේ මැරුණොත් කාලං කරෙය මැරුණොත් යතා හතං නික්කිත්තෝ ඒවං නිරය. ඔළුවේ තියාගෙන බරක් අරගෙන ආවොත් උහුලන්න බැරුව ඔබ ඒ බර බිම තියන්නේ බොහෝම හිමින්ද නැත්තම් වහා ෂණයෙන් බිම දානවද නැද්ද? ක්ෂණයෙන් බිම දානවා. අන්න ඒ ක්ෂණයෙන් බිම දානකොට ඒ අරගෙන ආපු ධර්මිටිය හරි බිමට වැටෙන්නේ යම්සේද අන්න ඒ වගේ කියනවා පින්නතුනේ දූෂිත සිතින් ඉන්න වෙලාවේ මැරුණොත් අන්න ඒ ධර්මිටිය ඉසේ තිබ්බ එක බිම දැම්ම වගේ ඔළුවේ තිබිච්ච බර බිම දැම්ම වගේ නිරේ කියනවා. නිරේ දූෂිත හිතින් ඉඳලා මැරුණොත් මතක තියාගන්න මේ ඔබටද මටද වැඩක් නැහැ පින්නත් කාට වුණත් වෙන්නේ මේක. සිත දූෂිත වුණා නම් සිත කෙලෙස ගත්තා නම් කෙලෙසිච්ච හිතෙන් ඉන්න වෙලාවක පින්නතුනේ මැරිලා ගියොත් එහෙම ගෙනපු බර බිම දැම්මා වගේ කොහෙද? නිරේ පින්නතුනේ. නිරේ. ග්‍රහාපලයක් හින්දාද? ග්‍රහාපලයක් හින්දා නෙමෙයි. කාගේ හරි හතුරුකමක් හින්දාද? අහල පහල කෙනෙක්ගේ නෑ එහෙම එක්කුත් නෙවෙයි. දෙවියෝ කෝප වෙලාද? දෙවියෝ කෝප වෙලත් නෙවෙයි. එහෙනම් ආණ්ඩුවේ වරදද? ඒකත් නෙවෙයි. මොකක්ද එහෙනම්? චිත්තෝපදෝස හේතු සිත කෙලෙසිච්ච හේතුවමයි. සිත කෙලෙසිච්ච හේතුවමයි වෙන මොකක්වත් නෙවෙයි. වැරදුනේ එතන. අපි හිතනවා අරයා හින්දා වැරදුනා මෙයා හින්දා වැරදුනා මොකක්වත් වැඩක් නැහැ පින්වත්නි. යමෙක් නිරයේ යනවනම් ගෙනපු බර බිම දැම්මා වගේ ඒ යන්නේ වෙන දෙයකින් නෙවෙයි කියනවා. සිත දූෂිත වීමේ හේතුවෙන්මයි. ඒක පිරිසුදු කරන්න වෙන කාටද පුළුවන්? තමන් පිරිසුදු කරගන්නවා ඇරෙන්න. තථාගතයන් වහන්සේ කල යුත්ත පිරිසුදු කර ගැනීම පිණිස අපිට කරලා තියෙනවා. හිතක් වැරදුනොත් හිතක් කෙලෙසුනොත් හිතක් විනාශ වුනොත් ඒ පුද්ගලයාට වෙන හතුරුන් නැහැ පින්වත්නි. දේශනාවේ කියන්නේ දිසෝ දිසං යං තං කෛරා වේරී වා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. ලස්සන ගාතාවක් නේ. දිසෝ දිසං යං තං කෛරා වේරී වා පන වේරිනං මේ ලෝකේ කෙනෙක් කෙනෙකුට වෛරකාරී වැඩක් කරනවා නරකක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කෙනෙකුට නරකක් කරපුවම
ඒ කරන නරකද බරපතල වෙන්නේ බරපතලම නරක වෙන්නේ නරක කරපු කෙනාට ආපිට කරන නරකද භයානක වෙන්නේ වඩාත්. ආපිට කරන වරද පින්නත් ඊට වඩා භයානකයි. ඒ කියන්නේ කෙනෙක් ඔබට බැන්නොත් ඒ බනින එකට වඩා තව චුට්ටක් හරි සැරට තමයි ඔබ බනින්නේ. එහෙම නෙමෙයිද? නැත්තම් පරදිනවනේ. හැබැයි අපි දිනලක් තියනවද ওই ක්‍රමයට? නෑ. ওই ක්‍රමයට දිනපු කෙනෙකුත් ලෝකේ නෑ පින්නත්. එහෙනම් අපි දිනන ක්‍රමේවත් ඇතැම් තැන්වල දන්නේ නෑ. එතකොට ඒකයි කියන්නේ දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිණං. අවැඩක් කරපු කෙනෙකුට ආපිට කරන අවැඩ කොච්චර දරුණුයිද? අන්න එහෙම කරන අවැඩකටත් වඩා මහ අවැඩක් වෙන මහ වරදක් මහ විනාශයක් කරනවලු. මොකද්ද? මිච්ඡා පනිහිතං චිත්තං වරදෙහි පිහිටවපු තමන්ගෙම හිත. ඒ කියන්නේ හතුරෙක් විසින් තවත් හතුරෙකුට කරන විපතට වඩා විපතක් වරදෙහි පිහිටුවාගත්තු හිත තමන්ට කරනවලු. ඒ හිත පාපියෝනං තතෝ කරේ අතිශයින්ම තමන්ව පෞකාරයක් කරනවලු. අතිශයින්ම තමන්ව පෞකාරයක් කරනවලු. වැරදුනේ වෙන මොකක්වත් නෙවෙයි. මොකක් වැරදිලාද? හිත වැරදුනානේ. හිත වැරදුනා. මේ අගක් මුලක් පනවන්න බැරි සංසාරෙක ඉවරයක් නැති ජරා මරණයක පැටලිලා ඉන්නේ මොකක් වැරදිලාද? හිතක් වැරදිලානේ. නේ හිතේ කුණු අතෑර ගන්න බැරි හින්දානේ නේ. හිතේ කුණු අතෑර ගන්න බැරි හින්දා. එතකොට අපි කුණු කොච්චර පරිස්සම් කරගෙන ඇවිල්ලා තියෙනවද නේ? දැනටත් අඩු වැඩි වශයෙන් පරිස්සම් කරමින් ඉන්නවද නැද්ද? බලන්නකෝ. ඒවට වෙන වෙන හැඩතල දිදී හරි ආය පරිස්සම් කරනවා. ඊතරම්ම අපි මේ කෙලෙසුන්ගෙන් ආතුරයි පින්නතුනේ. කෙලෙසුන්ගෙන් ආතුරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නම් මොකද්ද? සිතෙන් සිත විනිවිද දැකලා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ දූෂිත කෙලෙසිච්ච විනාශ වෙච්ච හිතෙන් ඉන්න වෙලාවක මේ මිනිස්සයා මැරුණොත් බරක් බිම දැම්මා වගේ නිරේ. තංකිස්ස හේතු මොකද්ද ඒක හේතුව? මොකද්ද ඒකට හේතුව? චිත්තං හිස්ස භික්ඛවේ පදුට්ඨං සිත දූෂිතයි. සිත දූෂිතයි. ඒකමයි හේතුව, වෙන එකක් නෙමෙයි. සිතක් දූෂිත වෙන්නේ මොනම නිසාද? සිතක් දූෂිත වෙනවා රාගෙන්. සිතක් දූෂිත වෙනවා පින්නතුනේ ද්වේෂයෙන්, ඇලීමෙන්, ගැටීමෙන්. ওই දෙකෙන්නේ දූෂිත වෙවි යන්නේ. අපි වඩන්නේ ওই දෙකනේ. බුදුහාරෝ සතිපට්ඨානෙ මොකද්ද දේශනා කළේ? සෑම සතිපට්ඨානයකින් මන්තිමේදී කිව්වේ මොකද්ද? ආතාපි කෙලස් තවන වීරෙන් සම්පජානෝ මනා නුවණින් සතිමා මනා හොඳ සිහියෙන් විනේය ලෝකේ දුරු කරමින් වාසය කරන්න කිව්වා. මොකද්ද? අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජා කියන්නේ ඇලෙන එක, දෝමනස්සං කියන්නේ ගැටෙන එක. ඇලීම් ගැටීම්. ওই දෙක දුරු කරමින් වාසය කරන්න කිව්වා. එතකොට අපි ජීවත් වෙනවා කියලා මේ නඩත්තු කරන්නේත් ওই දෙකද නැද්ද? ඇත්තටම ඔබ ජීවත් වෙනවා කියන්නේ ඇලෙන්න ඕන දේවල් එකතු කරන එකයි, ගැටෙන්න ඕන දේවල් දුරු කරන එකයිද නැද්ද? වෙනත් ওই දෙක ඇර වෙන මොනවද කරන්න කියන්නකෝ ඇත්ත ජීවත් වෙනවා කියලා. තියනවා නෑ පින්නත්.
කෙනෙක් අවුරුදු 90න් මැරෙනවා නම් 90ම යුද්ධේ ඕකට. නේ? 90ම යුද්ධේ ඕකට. හැබැයි ඒත් පින්වතුනේ ඇලිච්ච දේවල් එකතු කරගෙන ඉවරෙකුත් නැහැ. ගැටිච්ච දේවල් අයින් කරගෙන ඉවරෙකුත් නැහැ. ඇයි එහෙම උනේ? ඇයි එහෙම උනේ? පින්වත්නි, ඇලීම් ගැටීම් කියන දෙක, ඇලීම් කියන ඒවා එකතු කරලා ඉවර කරන්න බෑ. ගැටීම් කියන ඒවා ඈත් කරලා ඉවර කරන්න බෑ. එය දෙපැත්තකට යනකොට සිත ගන්න ඕන සම තැනකට. තේරෙනවද? සිත සම තැනකට ගන්න ඕන. ලෝකයා ඇලෙන තැන අමුතු ඇලීමකත් නැති. ලෝකයා ගැටෙන තැන අමුතු ගැටීමකුත් නැති හිතක් හදන්න ඕන. කොච්චර ලස්සනයිද බලන්නකෝ. හරිම ලස්සනයිනේ පින්වත්නි නේ. ලෝකයා ඇලීම් ගැටීම් දෙකෙන් විඩාවට වෙහෙසටපත් වෙලා ඉන්න පින්වත්නි. හෙම්බත් වෙලා ඉන්න පින්වත්නි, ඇලෙන එකෙමුයි ගැටෙන එකෙමුයි. බුදුහාරෝ කියනවා ඔය දෙකටම නොයා සමසිතකින් මැද ඉන්න කියලා. දවසක් පින්වත්නි ඔය සංඝාමජී කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. සංඝාමජී හාමුදුරුවෝ පින්වත්නි ගිහි කාලේ විවාහ වෙලා හිටියේ. විවාහ වෙලා ඉඳලා පස්සේ ශාසනයේ මහාන වුණා. මහාන වෙලා නොබෝ කාලයක් යනකොට පැරණි ගිහි කල බිරිඳට පින්නතුනේ දරු ගැබක් පිහිටලා පින්නත්නි දරුවා උපන්නා. මේ පැරණි බිරිඳ මොකද කළේ? අර පුංචි අත දරුවත් අරගෙන ආවා කැලේ සංඝාමජී හාමුදුරුවෝ ඉන්න තැනට. සංඝාමජී හාමුදුරුවෝ ඉන්න තැන උන්වහන්සේ හරීම ගුණවන්තයෙක්, බොහෝම කැමැත්තෙන් මේ ශාසනය මහානදම් පුරාගෙන ඉන්න අප්‍රමාණ වීරයෙකින්. පැරණි බිරිඳ ඇවිල්ලා දරුවා පෙන්නලා කිව්වා මේ හාමුදුරුවනේ ඔහොම ඉඳලා හරියන්නේ, මේ දරුවා ඔබ වහන්සේ කිව්වා පෝෂණය කරන්න කිව්වා. සංඝාමජී හාමුදුරුවෝ බැලුවේවත් නැහැ. දෙවෙනි වාරෙත් කිව්වා මේ හාමුදුරුවනේ ඔහොම ඉඳලා නම් හරියන්නේ නැහැ, මේ දරුවා ඔබ වහන්සේගේ පෝෂණය කරන්න කිව්වා. පෝෂණය කරන්න කිව්වා. දෙවෙනි වරත් බැලුවේ නැහැ. දැන් බලන්නකෝ, දරුවෙක් කියන කෙනෙක්ගේ බන්ධනය සුළුපටු නෑනේ. නේ? ඒකනේ දැන් එදා රාහුල පුත් කුමාරයා උපන්නා කියන පණිවිඩේ එනකොටම සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේගේ මුවින් කියවිච්ච කාරණේ මොකද්ද? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුල උපන්නා, ඒ කියන්නේ ලේසියෙන් කඩන්න බැරි බන්ධනයක් ඇති වුණා. ඔය ඇත්තොත් සමහර විටකදී දරුවෝ නැත්තම් මහාන වෙන්නත් ගිහිල්ලා මෙලාටනේ එහෙමත් කියනවනේ. දරුවෝ හින්දා කියලා ආයෙත් අර හිරගෙටම කැමැත්තෙන් යනවද නැද්ද? ජීවිතේ නික්මෙන්න හිත ආවත් නික්මෙන හිත හංග ගන්න නැද්ද දරුවෝ හින්දා කියලා? හොඳට බලන්න. සමහර දුක් කාගෙන ඉන්නේ දරුවෝ හින්දා. එහෙම ඒව නැද්ද? මොන දුකක් හරි ඉතින් විඳින්න එපැයි කියලා විඳින්න හිත හදා ගන්නවා දරුවෝ කියන බන්ධනයත් එක්ක. කියන්නේ දරුවෝ කියන්නේ පෘථග්ජන ලෝකයට දැඩි බැඳීමක් පින්නත් නේ. දැඩි බැඳීමක්. එතකොට මේ බන්ධනය නිසා ගිහි කල බිරිඳවිලා කියනවා පෝෂණය කරන්න කියලා. ඒත් බලන්නේවත් නැහැ. බැරිම තැන බිරිඳ මොකද කළේ? මේ පුංචි දරුවා තියලා යනවා කියලා හිතාගත්තා ඉස්සරහින්. ඉස්සරහ බිම තියලා ගියපුවාම පුංචි අත දරුවා ඒතකොට හරි කවුරුත් නැති හින්දා හරි දුක හිතලා අතට ගනීන කියලා හිතුණා. මේ බිරිඳ මොකද කළේ? ඈතට වෙලා ඒ කරලා ගහකට මුවා වෙලා බලාගෙන හිටියා ගන්නවද දරුවා අතට නැද්ද කියලා. දරුවා අඬනවා. සංඝාමජී හාමුදුරුවෝ නෙවෙයි බැලුවේ.
ටිකක් වෙලා ඉඳලා බැරිම තැන පින්වත්නි බිරිඳ ඇවිල්ලා දොස් කීකේ දරුවත් අරන් ගියා යන්න. මේ මුළු සිදුවීම බලාගෙන තථාගත බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉඳලා. බුදුහාමුදුරුවෝ සංඝාමජී හාමුදුරුවන්ගේ මේ කාරණය මුල් කරගෙන බුදුහාමුදුරුවෝ උදාන ගාතාවක් වදාලා ආයන්තින් නාභිනන්දති මේ සංඝාමජී හාමුදුරුවෝ ආපු ස්ත්‍රිය ගැන සතුටකුත් නැහැ කිව්වා. පක්කමන්තින් න සෝචති යන බිරිඳ ගැන දුකකුත් නැහැ කිව්වා. එනකොට සතුටකුත් නැහැ. යනකොට දුකකුත් නැහැ. අපි ඔට්ටු උනේ මොවර්ද නැද්ද? බුදුහාමුදුරුවෝ අදාලා සංඝා සංගාමජී මුත්තං සංගාමජී යුද්ධෙ දිනුවයි කිව්වා. සංගාමජී යුද්ධෙ දිනුවයි කිව්වා. එහෙනම් යුද්ධෙ මොකද්ද? මොකද්ද එතකොට යුද්ධෙ එහෙනම්? ඇලෙන එකයි ගැටෙන එකයි. නේ? ලෝකේ ඇලෙන එකයි ගැටෙන එකයි. යම යුද්ධයක්ද නැද්ද? මහා යුද්ධයක් මේක. මුළු ජීවිතේක පින්වත්නි ඔය යුද්ධනේ. මුළු ජීවිතේකම ඔය යුද්ධේ තියෙන්නේ. ඉතින් සංඝාමජී හාමුදුරුවෝ එන ස්ත්‍රිය ගැන සතුටු වෙන්නේ නැහැ. යන ස්ත්‍රිය ගැන දුක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වදාලා එන දේ ගැන සතුටකුත් නැහැ. යන දේ ගැන දුකකුත් නැහැ. සංඝාමජී යුද්ධේ දිනුවයි කිව්වා. සංඝාමජී යුද්ධේ දිනුවා. පින්වත්නි දැන් බිරිඳ පින්වත්නි දරුවත් අරගෙන ගියා යන්න. නේ? පින්වත්නි හොඳට මතක තියාගන්න. රාගයෙන් හරි ඒ කියන්නේ ඇලීමෙන් හරි එක්ක ගැටීමෙන් හරි සිතක් කෙලෙසෙනා නම් ඒ ගිහි කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා එවන් කෙලෙසිච්ච හිතකින් මැරුණොත් සුගතියක් නැහැ. ඒ ගිහි කෙනාදේ පැවිද්දද වැඩක් නැහැ. සිත කෙලෙසෙනා නම් එක්ක රාගෙන් එක්ක ද්වේෂයෙන් එක්ක ඇලිලා නම් එක්ක ගැටීමෙන් නම් ඉන්නේ සුගතියක් නැහැ පින්නතුනේ. බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ මේ වෙන කාගෙන්වත් අහලා බලලා නෙමෙයි. තමන් වහන්සේගේම විශිෂ්ට ඥාණයෙන් දැකලා. බුදුහාරයේම දේශනා කරනවා මහණෙනි යමෙක් රාගයෙන් මත්තුණා නම් ද්වේෂයෙන් ඇවිලුණා නම් මෝහයෙන් මුලා වුණා නම් එවන් වූ රාග ද්වේෂ මෝහයෙන් යටවෙච්ච පුද්ගලයා මැරුණොත් දුගතියමයි. මහණෙනි මම මේක දේශනා කරන්නේ වෙනත් ශ්‍රමණේගෙන් බ්‍රාහ්මණේගෙන් අහලා නෙමෙයි කිව්වා. මගෙම ඥාණයෙන් මම දැකගෙනමයි කිව්වා. මගේම ඥාණයෙන් මම දැකගෙනමයි. එනිසා සිත පිරිසුදු කරන්න මේ ලෝකයේ පින්වත්නි අපිට තියෙන ලොකුම කාරණේ ඕක. අපි කය දිහා බලනවා කායානුපස්සනාව. කය දිහා බලලත් පිරිසුදු කරන්නේ මොකද්ද? සිත. කය ගැන බැලුවත් පිරිසුදු කරන්න තියෙන්නේ හිත. නේ? සෑම භාවනා කර්මස්ථානයකින්ම පවා කයේ සුද්ධ කිරිල්ල නෙමෙයිනේ කරන්න තියෙන්නේ. හැම එකකින්ම කරන්න තියෙන්නේ මොකද්ද? සිත සුද්ධ කිරිල්ලක්. ඒ නිසා ඔබ දක්ෂයෙක් වෙන්න. මේ බුද්ධ ශාසනයක් හමු වෙච්ච වෙලාවේ දෑත එකතු කරලා බුදුන් වැඳ ගන්නත් පින තිබිච්ච වෙලාවේ විනාශ වෙච්ච හිතකින් නම් මැරෙන්න එපා. බුද්ධ ශාසනයක් මුණ ගැහිලා පින්නතුනේ බුදු බණපද කනට වැටෙන්න වාසනාව තියෙන මේ වෙලාවේ පින්වත්නි දූෂිත හිතකින් නම් පරලොව යන්න එපා. හැම වෙලාවකම හිත පිරිසිදු කරන්න. හැම වෙලාවකම සිතට එන සිතිවිල්ල හොඳට දකින්න. සිතිවිලි දකිමින් පින්වත්නි කුසල් සිතිවිලි පවත්වන්න අකුසල් සිතිවිල්ල බැහැර කරන්න. හැම මොහොතක්ම සිහියෙන් ඉක්මවන්න. සිහිය සිතට පිහිටක්. සිතට පිහිට සිහියමයි පින්වත්නි.
සිහිය නැති තැන පින්වත්නි සිතක් විනාශ වෙනවා කියන එක අරුමයක් නෙවෙයි. ඒ නිසා හැම මොහොතකම බුදුහාඳුර අවසාන බුද්ධාවවාදීත් කළේ අපමාදීන සම්පාදීත කුසල් අරමුණෙහි මනාව සිහිය පවත්වන්න කියලානේ. ඒකමයි සිතට තියෙන රැකවරණය. දූෂිත හිතක් නම් හදාගන්න එපා. ලෝකය ඇවිලෙයි. ලෝකය ආතුරයි පින්නතේ. රාගෙන් ගිනිගන්නවා, ද්වේෂයෙන් ඇවිලෙනවා. ලෝකයා ආතුරයි. ඔබ බුදුන් සරණ ගිය කෙනෙක් ආතුර වෙච්ච ලෝකේ අනාතුරව ඉන්න හිත හදාගන්න. ලෝකයා ලෙඩ වුණාදෙන් ඔය ඇතෝ නිරෝගීව ඉන්න. මම කියන්නේ කායික නිරෝගීකම ගැන නෙමෙයි. නේ. ලෝකේ ආතුර හිත ඇති මිනිස්සු. ඒ ආතුර හිත ඇති ලෝකයේ ඔය ඇතෝ අනාතුර හිතකින් ඉන්න. ඇවිලිච්ච හිත ඇති මිනිස්සුන්ගේ ලෝකේ ඔය ඇත්තෝ නිවිච්ච හිතකින් ජීවත් වෙන්න බලන්න. සැනසෙල්ල තියෙන එතරනේ. සැනසෙල්ල තියෙන බඩු බාහිරවල නෙවෙයි. හදපු හිතක, නිවපු හිතක. නේ. සල්ලි තියෙනවා නම් ඔබට හොඳට ගෙයක් හදා ගන්න පුළුවන්. හොඳ ඇඳක් ගන්න පුළුවන්. අගනාම මෙට්ටයක් ගන්න පුළුවන්. සැප පහසුම කොට්ට ගන්න පුළුවන්. අගනාම ඇතිරිලි ගන්න පුළුවන්. අගනාම හිතන්න බැරි රන් නූලෙන් වියපු පොරෝණයක් ගන්න පුළුවන්. නිින්ද ගන්න බෑනේ. නේ? නිින්ද ගන්න බෑ. නින්දට ඇඳ හදලා බෑ. නින්දට හිත හදා ගන්න ඕන. නින්දට හිත හදා ගන්න ඕන. සිතක් නම් විනාශ කරගන්න එපා. වෙනසිච්ච සිතකින් ඔබ මොනවරක ගත්තත් තීරුමක් නැහැ. නේ? වෙනසිච්ච සිතකින් ඔබ මොනවරක ගත්තත් කිසි තීරුමක් නැහැ පින්වත්නි. හිතම පරිස්සම් කරන්න. සිතට එන සිතිවිල්ල හොඳට වටහා ගන්න. ඉතින් මේ දේශනාව ඔබට උතුම් නිවන් අවබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ මහනුවර නත්තරම් පොත පදිංචි ජී.ඩබ්ලිව් ආර්යසේන මහත්මාණන් සහ එම මැතිනිය විසින් අරමුණු අතරට එක් වෙන්නේ මේන් ජනිත වන උදාර පින් කුසල් ශක්තියෙන් දායකත්වයේ දරූ එම දෙපළටත් පවුලේ දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භව සහ දීර්ඝායුෂ සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම දරුවන් වන අනුර, තනූජා, අනෝමා, රජීව්, අනුෂා සහ වික්ටර් යන අයටත් මුණුබුරු මිනිබිරියන් වන සිත්මි, සිනෙත්, සිනලි, ධරණි, පසිඳු යන අයටත් නිදුක් නිරෝගී සුවපත් භවත් දීර්ඝායුෂ සම්පත්තියත් සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. රැකී ආරක්ෂා කටයුතු, අධ්‍යයන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වී අනාගත ජීවිත ගමන් මඟ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලොව සැපත් දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පින් කුසල් අනුමෝදන් වී භවගාමී ජීවිත සැපවත් වේවා. කෙලවර අමා මහා නිර්වාණ සම්පත්තියෙන් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු ප්‍රඥා නාලිකාවේ සියලුම ගෞරවනීය දේශකයාණන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිර්වාණ අවබෝධයේ පිණිස වේවා. අපවත් වී වදාළ අතිපූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශනාය ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ උතුම් ධර්ම දානමය පින් කුසල් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා.
පින්වත්නි රැස් කරගත් උදාාරතර වූ කුසල් සම්පත් පින්වත් ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වී සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබේ යහපත් පැතුම් ඉටු වේවා, යහපත් කටයුතුද සඵල වේවා, සුවසේම ධර්මාවබෝධයත් වේවා. ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයත් සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශක්ඛයෝ නිබ්බානං